අද අපිට තියෙනවා මොකද්ද මේ ප්‍රෝග්‍රෑමින් පැරඩයිම්ස් කියන්නේ මොකක්ද කියන එක. හරි මෙහෙමයි. ප්‍රෝග්‍රෑමින් ගත්තොත් එහෙම ප්‍රෝග්‍රෑමින් වර්ග දෙකක් තියෙනවා. එක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වර්ග දෙකක් තියෙනවා. එක තමයි ඉම්පෙරටිව් ලැන්ග්වේජස් අනිත් එක ඩික්ලරේටිව් ලැන්ග්වේජස් කියන එක. මොනවද මේ ඉම්පෙරටිව් ලැන්ග්වේජස් කියලා කියන්නේ? මෙහෙම ගමු. සමහර දැන් හිතන සමහර ළමයි ඉන්නවා හරි මේ අම්මා සල්ලි දීලා කඩේ කිව්වොත් එහෙම කඩේට ගිහිල්ලා මේ මොනවා හරි පාන් හාල් කිලෝ එකක් අරන් එන්න කිව්වොත් එහෙම හරි සමහර ළමයි ඉන්නවා හරි ගිහිල්ලා දන්නවා හොඳ හාල් තෝරලා හාල් කිලෝ එක අරන් එන්න දන්නවා හරි සමහර ළමයි ඉන්න මෙලෝ දෙයක් දන්නේ නැති හරි කඩේට යන විදිහ පවා කියන්න ඕන හරි මෙන්න මෙතෙන්ට යන්න හරි මේ පාරෙන් මෙන්න බලාගෙන පාර පනින්න හරි ඔය දකුණට හැරෙන්න ගිහිල්ලා ඉස්සල්ලා හාල් මෙන්න මෙහෙම හොඳ එක මෙන්න මෙහෙමයි තෝරන්නේ කියලා මේ හාල් කිලෝ එකක් තෝරගන්න ඊට පස්සේ සල්ලි දෙන්න ඉතුරු අරන් එන්න හාල් කිලෝ එකත් එක්ක කියලා හැම එකක්ම ඇනෑනම කියන්න ඕන ඒ ආකාර දෙකක් සමහර වෙන්න මොකුත් නැහැ හාල් කිලෝ එකක් ගේන කරවස ගිහලා හොඳම හාල් කිලෝ එක ගේනවා හරි ඒ වගේ තමයි මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් කියන එක හරි මේ ඉම්පෙරටිව් ලැන්ග්වේජස් කියලා කියන්නේ හරි මේක ඇත්තටම මේ ඉම්පෙරටිව් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් යූස් කරගෙන අපි ප්‍රෝග්‍රෑම් කරනකොට අපි මේක කියලා දෙන්න ඕන කොහොමද කරන්න කියන එක කියලා දෙන්න ඕන හරි කොහොමද කරන්න කියන එක කියලා දෙන්න ඕන එයාට අර ලොකු දෙයක් හිතලා කරන්න බෑ හරිද දැන් උදාහරණයක් ගත්තොත් මේ බලන්න මේ C Java Python ඒ ඔක්කොම ඉම්පෙරටිව් ලැන්ග්වේජස් ඒගොල්ලොන්ට කිව්වට තේරෙන්නේ නැහැ මට මේක ඕන කිව්වොත් එහෙම හරි එයාට මට අවශ්‍ය දේ දෙන්න තේරෙන්නේ නැහැ හරි අපි ඒකට වෙනම පොඩියට උපදෙස් දෙන්න ඕන හැබැයි සමහර ලැන්ග්වේජස් තියෙනවා එහෙම නෙවෙයි මට වෙන්න ඕන මේකයි කිව්වට පස්සේ ගාන්ට සිද්ධ කරලා දෙන එක හරි අන්න ඉම්පෙරටිව් ලැන්ග්වේජස් කියලා කියන්නේ අපි අර හැම එකක්ම නිකන් ඇඟිල්ලෙන් ඇනෙන කියලා මේක කරන්න දැයි ඊළඟට මේක කරන්න කියන ජාතියේ ලැන්ග්වේජස් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ඒකේ අපි මොනවා හරි අපිට අවශ්‍ය දෙයක් කරගන්න නම් අපි අනුගමනය කළ යුතු හැම ස්ටෙප් එකක්ම අපි කෝඩ් කරන්න ඕන ප්‍රෝග්‍රෑම් කරන්න ඕන හරි මේ මෙතන තියෙන්නේ numbers append වෙන එකයි එකේ ඉඳන් මේ 20 වෙනකම් එකේ ඉඳන් 5 වෙනකම් numbers එකිනෙකට append වෙන එකක් 1 2 3 4 5 කියලා කියන්නේ පිටිපස්සේ එකක් append වෙන එක හරි එතකොට මේකම මේ දැන් බලන්න මේ ඉම්පෙරටිව් ලැන්ග්වේජස් කියන එක මේ අපි එකින් එක මොකද කරන්නේ එකින් එක උපදෙස් දීලා තමයි මේව මේ එක්සිකියුට් කරන්නේ නමුත් මේකම ඩික්ලරේටිව් ලැන්ග්වේජස් යටතේ ලිව්වට පස්සේ ක්‍රමයෙන් ලිව්වට පස්සේ බලන්න එක ලයින් එකයි එක ලයින් එකෙන් දන්නවා මෙහෙම ලයින් එක දුන්නාට පස්සේ මේ ලයින් එකෙන් කරන්න ඕන සම්පූර්ණ එක දන්නවා හරි අර පළවෙනි ඉම්පෙරටිව් වල කරපු දෙයම මේක මේ එක ලැන්ග්වේජ් එකකින් යාත් කරනවා එතකොට ඉම්පෙරටිව් කියලා කියන්නේ අපි අර හැම දෙයක්ම කියලා දිය යුතුයි ඩික්ලරේටිව් කියලා කියන්නේ හැම දෙයක්ම එහෙම කියලා දෙන්න ඕනේ නැහැ හරි තනි ලයින් එකෙන් කරන්න පුළුවන් හැමතිස්සම කියන ඉම්පෙරටිව් ලැන්ග්වේජස් වලින් අපි කියන how කියන වචනේ තමයි ඩිෆයින් කරන්නේ හරි how do we do that steps ටික දෙන්න ඕන ඩික්ලරේටිව් ලැන්ග්වේජ් එකේ අපි දැන් කියන වචන what කියන වචන what do මේ පේනවද හරි මට මේක ඕන කිව්වොත් එහෙම එයා ගානට ඒක ප්‍රෝග්‍රෑම් එක ඇතුළේම එක්සිකියුට් කරලා දෙනවා අපිට ආයේ එකින් එක කොහොමද කරන්න කියන එක අර්ථ දක්වන්න අවශ්‍ය නැහැ ඉම්පෙරටිව් කරන how do කියන එක හරි ඩික්ලරේටිව් එකෙන් කරන්නේ what do අපි බලමු හරි මොකක්ද මේ ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් ලැන්ග්වේජස් කියන්නේ මොකක්ද කියලා බලමු රයිට් මම මෙන්න මේ වගේ උදාහරණයක් ගන්නම් හරි රයිට් දැන් ඕගොල්ලෝ දැන් සමහරු මාළු ඇති කරන කට්ටිය එහෙම ඉන්නවා හරි මාළු ඇති කරන කට්ටිය මොකද කරන්නේ මාළු ගන්න කඩේකට එහෙම ගියාට පස්සේ හරි අර ලස්සනට ඔය එක මේ මොන ටැංකි වල දාලා එක වර්ගේ මාළු ඉන්නවා ගෝල් ෆිෂ්ලා කාෆ්ලා කැට් ෆිෂ්ලා ඔය සෙට් එකම ඉන්නවා හරිද රයිට් මම මොකද කරන්නේ
කොහොම ඔය මාළු ටික ටැංකි වල දාලා විකුණන්නේ නැතුව හරි මම මොකද කරන්නේ ලොකු ස්විමින් පූල් එකක් හදනවා හරි ස්විමින් පූල් එකක් හදලා හිතන්න දැන් මට මාළු කඩයක් තියෙනවා හරි ඔය මාළු ටික ඔක්කොම ටික හරි ඔය ස්විමින් පූල් එකට දානවා මොකද ඊටත් හොඳට ඊටත් තියෙනවා ඕන විදිහකට පීන ඉන්න කියලා තියෙනවා හරිද රයිට් ඊට පස්සේ මට කෑම දෙන ඒවා වෙනම මොකුත් බලන්න ඕනේ නැහැ හරි එකපාරක් කෑම ටික නිකන් ගෝණි භාගයක් විතර දැම්මා මේ කන අය කෑවා අනිත් අය බඩේ ඉන්න හිටියද මන් දන්නේ නැහැ හරි එහෙම මට ඕන ස්විමින් පූල් එක දාන්න පුළුවන් හරි රයිට් දැන් කවුරු හරි ඇවිල්ලා කියනවා මට ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් දෙන්න කියලා හරි මොකද කරන්නේ හරි දැන් ස්විමින් පූල් එක දැම්මොත් එහෙම හරි ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් ඊට පස්සේ දැන් අල්ලන්න මොකද කරන්න ඕනේ අල්ලන්න හෙන ගේමක් දෙන්න ඕන පැහැදිලිද හරි කිව්වොත් එහෙම මට ඕන කැට් ෆිෂ්ලා ජෝඩුවක් කිව්වොත් එහෙම අර එකම සයිස් කැට් ෆිෂ්ලා දෙන්නේ තෝරගන්න බර ස්විමින් පූල් එකකින් පුදුම ගේමක් දෙන්න හරි දැන් හිතන්න ඔන්න මම දකිනවා මේ ස්විමින් පූල් එකේ එක මාළුවෙක් මේ නිකන් මැරෙන්න වගේ පාවි ඉන්නවා නිකන් අර ඔයගොල්ලෝ දැකලා තියෙනවා මැරෙනකොට නිකන් උඩට ඇවිල්ලා අර නිකන් ඔක්සිජන් ගන්නවා වගේ try කරන්නේ හරි දැන් මේක ඇත්තට මේ මාළුවාගේ විතරක් අවුලක්ද හරි නැත්තම් හිතමු ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් එහෙම ඉන්නවා කියලා මේ නැත්තම් ගෝල්ඩ් ෆිෂ් ලා ඔක්කොගේම අවුලක්ද හරි දැන් මාළුවාගේ විතරක් අවුලක් නම් මාළුවා විතරක් අයින් කරන්න පුළුවන් මොකක් හරි ලෙඩක් හැදිලා තියෙනවා නම් අනිත් අයට මේ බේරෙන්න මාළුවා විතරක් අයින් කරන්න පුළුවන් අපි හිතමු එකේ මාළු වර්ගෙම මොකක් හරි ඉෂුව එකක් නම් හරි කාපු කෑමක් ඒ මාළු ජාතියට විතරයි විස වෙලා තියෙන්නේ දැන් ඔය වගේ අවස්ථාවක් ආවොත් එහෙම මාළුවෙක්ට බෙහෙත් කරන්න හරි මොකක් හරි අවස්ථාවක් ආවොත් එහෙම අපිට ඕක බෙහෙත් කරන්න පුළුවන් ද තඩි ස්විමින් පූල් එකේ ඉන්නකොට බෑ හරි මොකද වෙන්නේ එක්කෝ අපිට අපිට මාළුවෙගේ මොකක් හරි ඇඟේ තුවාලයක් හරි තියෙනවා දැන් ඌට බෙහෙත් කරන්න හරි අපිට අර ස්විමින් පූල් එකේ ඉඳද්දී ඌ අල්ලලා බෙහෙත් කරන්න පුළුවන්ද වෙනම බෑ හරි ඌ අල්ල ගන්නත් වෙන ගේමක් දෙන්න එතකොට අපි නිකන් ඔය දැන් මාළු කඩවල වල තියෙනක වෙන වෙනම ටැංකි වල තිබුණොත් එහෙම يعني වෙන වෙනම ටැංකි වල තිබුණොත් හරි මොකද කරන්නේ අපිට මොකක් හරි ඔන්න ටක් ගාලා මාළු මොකක් හරි අප්සෙට් එකේ වගේ ඉන්නවනේ දැන් ගෝල්ඩ් ෆිෂ් ලා එකෝ ඒ එක මාළුවෙක්ට මොකක් හරි ලෙඩක් හැදිලා තියෙනවා දැන් ටැංකි පොඩි ටැංකි වලනේ අපි දාලා තියෙන්නේ ටැංකිය පොඩි ටක් ගාලා ටැංකිය අල්ල ගන්නවා හරි ඊට පස්සේ ගත්තොත් දැන් මෙහෙම හිතන්න අලුතෙන් මම කොහෙන් හරි ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් අල්ලගේ යාළුවෙක්ගෙන් ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් අල්ලගෙන ඇවිල්ලා මගේ ගෝල්ඩ් ෆිෂ් ටැංකියට දැම්මා හැබැයි ඒ අල්ලගෙන ආපු මාළුවගේ ඇඟේ අර මොකද්ද මැක්කෝ ඉන්නවා හරිද රයිට් මොකද කරන්නේ මම අර ලොකු පොන්ඩ් එකට නැත්නම් ස්විමින් පූල් එකට වගේ මේ ඌව දැම්මොත් එහෙම අර මැක්කෝ ටික ඉන්න හැම මාළුවාගේම ඇඟේ බෝ වෙනවා පැහැදිලිද හරි දැන් මම ගෝල්ඩ් ෆිෂ් ටැංකියට විතරක් දැම්මොත් එහෙම අපිට ඒ ගෝල්ඩ් ෆිෂ් වලට විතරයි බෝ වුණොත් බෝ වෙන්නේ හරි අනිත් අයට ඒක බලපෑම නතර වෙනවා හරි දැන් මෙතන මේ ඕගොල්ලන්ට ප්‍රැක්ටිකලිම තේරෙනවා නේද හරි ඇයි අපි මේ එකම වර්ගයේ මාළුවෝ එක ටැංකියකට තවත් වර්ගයේ මාළුවෝ තවත් ටැංකියකට ඔහොම දාලා ඇයි අපි මාළු කඩයක් මේ පවත්වගෙන යන්නේ ඔක්කොම ටික එකම එක වලක වගේ දාලා කරගෙන යන්නේ නැතුව හරි ගොඩක් වාසි තියෙනවා හරි ඔන්න ඔය වගේම තමයි මේ ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක හරි රයිට් අපි බලමු කොහොමද මේ ඔය මාළු කතන්දරයට මේ OOP එක සම්බන්ධ කරන්න කියලා රයිට් මෙහෙම හිතන්න රයිට් දැන් ඔන්න අපි ඉස්සර කාලේ ප්‍රෝග්‍රෑම් ලියනකොට මොකද්ද කරේ මෙන්න මේ වගේ නෝට් පෑඩ් එකක් ගත්තා හරි නෝට් පෑඩ් එකක් ගත්තා හරි මෙහෙම ලිව්වා හරි ආයි මෙහෙම ලයින් ලිව්වා හරි ආයි මෙහෙම ලයින් ලිව්වා කොහොම ලයින් ලක්ෂ ගණන් කෝටි ගණන් එක දිගට පහළට ලියාගෙන යනවා හරි දැන් හිතන්න අපිට අපි දැන් කලින් ගත්ත මම ඕගොල්ලන්ට හෝම්වර්ක් දුන්න උදාහරණයක් ගමුකෝ හරි බිලින් සිස්ටම් එක ගැන ඉතින් බිලින් සිස්ටම් එකේ මුළු බිලින් සිස්ටම් එකටම අදාළ දේවල් මෙහෙම එක දිගට පහළට ප්‍රෝග්‍රෑම් කරගෙන යනවා පැහැදිලිද හරි ඊට පස්සේ දැන් ඔක්කොම දැන් ඒ එක දිගට පහළට ප්‍රෝග්‍රෑම් කරගෙන යන ගොඩේ තියෙනවා හරි
බිල් එක print වෙන විදිහක් තියෙනවා හරි total amount එක update වෙන විදිහක් තියෙනවා හරි ඊට පස්සේ අර item count එක calculate increment වෙන විදිහ මේකම කෝඩ් ටික ඇතුලේ තමයි අපි අර්ථා තියෙන්නේ හරි I think එක දිගට පහලට කෝඩ් වගේ එනවා හරි දැන් ඔය වගේ අපි නෝට්පෑඩ් එකක් අරගෙන යද්දී මොකක් හරි අපිට තේරෙනවා මේ අපි ලියපු ප්‍රෝග්‍රෑම් එකේ මොකක් හරි ඉෂුව එකක් තියෙනවා කියලා හරි ඉෂුව එකක් අපි මොකද කරන්නේ ඉෂුව එක මොන කෝඩ් එකේද මොන ලයින් එකේද ඇති වුනේ කියලා හොයන්න නම් අපි අර ඉඳන් පහලට මිතින් එක බල යන්න ඕනේ හරියට අර ලොකු පොන්ඩ් එකේ ඉන්න මාළුවන්ගෙන් අර ලෙඩ වෙච්ච මාළුවා හොයනවා වගේ හරිද right ඉතින් ඔය ක්‍රමේ හරි අසාර්ථක ක්‍රමයක් හරි ඔය ක්‍රමේ නවත්තන්න අපි මොකද කරේ මේ අපි object oriented programming කියන එක concept එක ගෙන object oriented programming කියලා කියන්නේ මෙහෙම මොකක් හරි අපිට software එකක් හදන්න ඕන වුණොත් ඒ software එකේ හරිද එක කඩන්න පුළුවන් කොටස් හරි වෙන වෙනම කඩන්න පුළුවන් කොටස් අපි objects කියලා හඳුන්වනවා හරි අපි මොකද කරන්නේ වෙන වෙනම කඩන්න පුළුවන් කොටස් වලට කඩලා හරි එක එකට වෙනම ප්‍රෝග්‍රෑම් එක ලියාගෙන යනවා අන්තිමට එහෙම ලියාගෙන ගිහලා ඒ ප්‍රෝග්‍රෑම් ටික ඔක්කොම එකට කනෙක්ට් කරනවා හරි ඒ වගේ දෙයක් තමයි object oriented programming language කියලා කියන්නේ. ඒ කියන්නේ අර කොහොම එක දිගට පහලට ලියාගෙන යන්නේ නැතුව අපි වෙනම ප්‍රෝග්‍රෑම් එක කඩ ලියනවා. කොටස් කඩන්න පුළුවන් තැන්වලදී කොටස් කඩලා වෙනම මොඩියුල් විදිහට වෙනම අපි කියන මොඩියුල් වෙනම මොඩියුල්ස් විදිහට ඒවා ඉම්ප්ලිමන්ට් කරනවා. එතකොට ඒවා වෙන මොඩියුල්ස් විදිහට ඉම්ප්ලිමන්ට් කරලා තිබ්බට පස්සේ මොකද කරන්නේ? අපිට ඕනේ නම් හරි ඕන වෙලාවට ඒ මොඩියුල් එක කෝල් කරලා ගන්න පුළුවන්. හරි දැන් අපි අර මේ මාළු කඩේ වෙන මාළු එක මාළු එක ටැංකිය වල දැම්මට පස්සේ කවුරු හරි ඇවිල්ලා මට මාළු ටැංකියක් ඕන මට අලුතෙන් මාළු ටැංකියක් ඕන මට මේ මාළු ටැංකිය මෙන්න මේ මාළු ඕනේ කිව්වට පස්සේ අපිට එක ටැංකියෙන් අවශ්‍ය මාළු ගාන අර දාලා ලොකු ටැංකිය හදලා දෙන්න පුළුවන් ලස්සනට. හරි ඕක එක පොන්ඩ් එකේ හිටියොත් එහෙම අපිට කවදාවත් අල්ල ගන්න බෑ. එහෙනම් මුළු පොන්ඩ් එකම හිස් කරලා හරි තමයි මේ අදාළ මාළු හොයන්නේ. ඔන්න ඔය වගේ කන්සෙප්ට් එකකට තමයි අපි මේ object oriented programming language කියලා කියන්නේ. ප්‍රෝග්‍රෑම් එකක් මොකද කරන්නේ? තියෙන ලොකු ප්‍රෝග්‍රෑම් එකක් පොඩි කොටස් විදිහට අපි ඒක ඉම්ප්ලිමන්ට් කරන්න ගන්නවා. ඒ ඉම්ප්ලිමන්ට් කරන්න අරගෙන ඒක අවසානයේ මොකද කරන්නේ? ඒ object ගොඩක එකතුවක් පොඩි කොටස් ගොඩක එකතුවක් විදිහට අපි සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක දක්වනවා. අපි ඒකට කියන object oriented approach කියලා. ඒ වගේ කරන්න පුළුවන් languages තමයි object oriented programming languages කියලා කියන්නේ. හරි. right. එතකොට මේ බලන්න. මේ ඔන්න දැන් අපි හිතන්න මොනවා හරි ඔන්න කාර් ගැන හරි. කාර් ගැන අපි මොනවා හරි software එකක් හදන්න යනවා. හරි. මොකක් හරි කාර් ගැන. එතකොට මේ තියෙන්නේ එක කාර් එකක් විතරයි. හරි. කාර් සෑහෙන ගාණක් තියෙන කාර් ඔක්කොගෙම මේ තියෙන්නේ එක කාර් එකක් විතරයි. අපි ඒ කාර් එකේ ඒ කාර්කයේ විශේෂ උපලක්ෂණ විශේෂ ලක්ෂණ හඳුන්වන්න මේ ඇට්‍රිබියුට්ස් කියන එක පාවිච්චි කරනවා. මේ කාර්කයේ බ්‍රෑන්ඩ් එක මොකක්ද? BMW මොඩල් එක මොකක්ද? මොකක් හරි i8 මොකක් හරි කලර් එක රතු පාට year එක 2005 fuel status හරි ඊට පස්සේ petrolද dieselද මොකක් හරි methods ඉස්සලා මෙතනින් කියන්නේ මේ ඇට්‍රිබියුට්ස් වලින් කියන්නේ මේ the car අතරින් හරි මේ කාර් එක අඳුර ගන්න තියෙන මේ ලක්ෂණ තමයි මේ ඇට්‍රිබියුට්ස් කියලා කියන්නේ. හරි? එතකොට මේ කාර් එක ගත්තොත් හරි මේ කාර් එකේ අපිට සිද්ධ කරන්න පුළුවන් දේවල්. හරි? දැන් මේ අපි කියන මොනවා හරි දැන් ඔබ්ජෙක්ට් එකක් කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ හරි. අර මාළු කඩේ එක මාළු ටැංකියක් තමයි ඔබ්ජෙක්ට් එකක් කියලා කියන්නේ. හරි? එතකොට මේ මාළු ටැංකියේ ඇට්‍රිබියුට්ස් ගත්තොත් එහෙම දිග්ග පළල හරි ඉන්න මාළු ගණන හරි මොනවද P වතුර pH වගේ ඕවා තමයි ඇට්‍රිබියුට්ස් හරි එතකොට මෙතඩ්ස් කියලා කියන්නේ මොනවා හරි අපි ඔබ්ජෙක්ට් එකකට ඔබ්ජෙක්ට් එක විසින් කරන්න පුළුවන් දේවල්. දැන් බලන්න කාර් එක ගත්තොත් කාර් එක හරි එලවන්න පුළුවන් බ්‍රේක් කරන්න පුළුවන් ඇක්සලරේට් කරන්න පුළුවන් රිවර්ස් කරන්න පුළුවන්. ඔයගේ තව මෙතඩ්ස් ගොඩාක් දාන්න පුළුවන්. හරි
අපි ප්‍රධාන වශයෙන් මේ object oriented language එකකදී අපි ප්‍රධාන වශයෙන් අඳුරගන්න attributes and methods කියන්නේ මොනවද කියන ටික තමයි අපි අඳුරගන්නේ. හරි? attributes කියලා කියන්නේ ඒකේ ලක්ෂණ, methods කියලා කියන්නේ කරන්න පුළුවන් දේවල්. මේ events කියන එක මෙහෙම හිතන්නකො events කියලා කියන්නේ මොන අවස්ථාවේදීද සිද්ධ වෙන්නේ කියන එක වගේ තමයි events කියලා කියන්නේ. brake drive කරද්දි මොකද කරන්නේ? බ්‍රේක් කරද්දි මොකද කරන්නේ? රිවර්ස් කරද්දි මොකද කරන්නේ? මේ ඉවෙන්ට්ස් කියන එක ගැන එච්චර හිතන්න එපා. හරි. ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ මේ ඔබ්ජෙක්ට් එකක් ගත්තට පස්සේ ඔබ්ජෙක්ට් එකේ තියෙන ඇට්‍රිබියුට්ස් නුයි මෙතඩ්ස්. තේරුණාද? හරි. right. මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ලැන්ග්වේජ් එකෙන් පස්සේ හරි අපිට ඊට කලින් මේ ඇත්තට මේ ඔබ්ජෙක්ට් එකක් කියලා කියන්නේ පොඩි කොටසක් මුළු ප්‍රෝග්‍රෑම් එක එකම විදිහට කියන එක ගොඩේ කරගෙන යන්න නැතුව ප්‍රෝග්‍රෑම් එකෙන් පොඩි කොටසක්. ඒ ප්‍රෝග්‍රෑම් එකනුත් පොඩි කොටස අපි මේ කාර් එකක් කියලා හිතමු. ඒ හැම කොටසෙම ඒ කොටස අඳුර ගන්න ලක්ෂණ තියෙනවා. ඒ කොටසෙන් කරන්න පුළුවන් දේ ප්‍රෝග්‍රෑම් එකේ කොටසෙන් කරන්න පුළුවන් දේ මොනවද කියලා අපි අර්ථ දක්වනවා. ඔක තමයි ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ්. අපි මෙන්න මෙහෙම මේ වෙනම කොටස් විදිහට හදාගත්තට පස්සේ හරි මොකද කරන්න පුළුවන්? ඒක ඕන තැනකට කෝල් කරලා ගන්න පුළුවන්. මෙතඩ්ස් කෝල් කරන විදිහ මම මේ විසර ජනවාරෙන් කියලා දෙනවා. මේ ඔයගොල්ලන්ට තාම ප්‍රෝග්‍රෑම් ලියන්න ආවේ නැහැ. හරි. right. හරි. අපි බලමු ඊළඟට ප්‍රෝග්‍රෑම් ට්‍රාන්ස්ලේෂන්. මේක very important. හරි. මේ බලන්න කම්පියුටර් අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් කියලා ගත්තට පස්සේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් හරි අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි high level languages, අනිත් එක තමයි low level languages කියන ඒවා. හරි. right. ඒ අතර හරි තව language level එකක් තියෙනවා. අපි middle level language කියලා කියනවා. හරි. මෙහෙමයි. මම ගත්තොත් එහෙම මේක උදාහරණයක් ගත්තොත් එහෙම low level languages පහළ මට්ටමේ පරිගණක භාෂා. හරි. දැන් මේක ඔයගොල්ලෝ O level වලදී කරලා ඉගෙනගෙන නැති සමහර විට මේ low level languages වලින් කරන්නේ ඇත්තට මේකයි. හරි. දැන් සාමාන්‍යයෙන් කම්පියුටර් එකේ ප්‍රොසෙසර් එක තියෙනවනේ. ප්‍රොසෙසර් එක ක්‍රියාත්මක වෙන්නේ මේ අපි දෙන විධාන කියන්නේ අපි දෙන වචන අනුව නෙවෙයි. හරි. මොකද ප්‍රොසෙසර් එක ක්‍රියාත්මක වෙන්නේ අපි මේ කටින් කිව්වොත් එහෙම print කරන්න කියලා. හරි. එයා දන්නේ මොකද්ද මේ කරන්න ඕනේ කියන එක. හරි. ප්‍රොසෙසර් එක අඳුරන්නේ ප්‍රොසෙසර් මැෂින් ලැන්ග්වේජ් එක විතරයි. ඒ කියන්නේ 100 තමයි එයා අඳුරන්නේ. අපි දැන් මිනිස්සයා ඒක දන්නේ නැහැ ඇත්තටම ගත්තොත්. හරි. අපි දැන් අපි ඔය Python වල හරි මොන හරි නිකන් හිතන්නකො print කරන්න command එකක් දුන්න කියලා. print කියලා මේ අකුරු පහ ලිව්වට හරි ප්‍රොසෙසර් එක ඒක අඳුරගන්නේ මේ අකුරු පහෙන් නෙවෙයි අඳුරගන්නේ. හරි. අපි මොකද කරන්නේ? ඒ අකුරු පහ කන්වර්ට් කරනවා 0.1 විදියට. ඉතින් මේ low level language කියලා කියන්නේ මැෂින් එකට කම්පියුටර් එකේ ප්‍රොසෙසර් එකට වඩාත්ම සමීප භාෂාව තමයි මේ මැෂින් ලැන්ග්වේජ් කියන එක. මොකද අනිවාර්යයෙන්ම කම්පියුටර් එකේ ප්‍රොසෙසර් එක ක්‍රියාත්මක වෙන්නේ 10 උපයෝගී කරගෙන. ඒක නිසා ප්‍රොසෙසර් එක දන්න භාෂාව තමයි මේ මැෂින් ලැන්ග්වේජ්. අපි ඒක බයිනරි ලැන්ග්වේජ් කියලා කියනවා. බයිනරි නම්බර්ස් යොදාගෙන තමයි මැෂින් ලැන්ග්වේජ් එක හැදිලා තියෙන්නේ. හරිද? high level language එක ගම් බලන්න. high level language එක කියලා කියන්නේ මේ මිනිසාට ගොඩක් සමීප භාෂාව. හරි. මං කිව්වොත් එහෙම හරි. දැන් ඔන්න ඕගොල්ලෝ මොකක් හරි ඔන්න ප්‍රෝග්‍රෑම් කෝඩ් එකක් අතන 0.1 කොහොම තියෙනවා. ඕගොල්ලෝ දන්නේ මෙතනින් මේ 0.1 මේ කරන්න මොකද්ද කියලා. හරි. හැබැයි දැන් අපි ඔය normal විදිහට දැන් ඕගොල්ලෝ ඉස්කෝලේ programs ලියලා ඉති Python programs එම ඒවේ අපි පැහැදිලිව දන්නවා. හරි. මොකද print, for loop එක, while loop එක ඔය මේවා අපි මිනිස්සු විසින් හදාගත්ත දේවල්. කියන්නේ මිනිසාට ප්‍රෝග්‍රෑම් කරන්න ලේසි විදිහට හදාගත්ත දේවල්. ඉතින් අපි එහෙම මිනිසාට ලේසි වුණාට හරි ඒ වචන මිනිසාට ලේසි වුණාට ඒක කම්පියුටර් එකට තේරුම් ගන්න අමාරුයි. මැෂින් එකට තේරුම් ගන්න අමාරුයි. ප්‍රොසෙසර් එකට තේරුම් ගන්න අමාරුයි. හරි. ඉතින් කරන්න මොකද්ද අපි මේ මැෂින් high level language එක මිනිසාට වඩාත් සමීප භාෂාව අපි මොකද කරන්නේ? ප්‍රෝග්‍රෑම් එකක් රන් කරනකොට ඒක low level language එකට මැෂින් ලැන්ග්වේජ් එකට අනිවාර්යෙන් පරිවර්තනය කරගන්නම වෙනවා. එහෙම නැති වුණොත් දන්නේ නැහැ
මැෂින් එක දන්නේ නැහැ මොකද්ද ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක. එතකොට මේ දෙක අතර තියෙන භාෂාවක් තමයි මේ assembly language කියලා කියන්නේ. දැන් machine language ගත්තොත් machine language එක හැදිලා තියෙන්නේ 0.1 ඔය binary numbers වලින් විතරමයි. අපි දැන් ඔය කෝඩ් එකක් දිහා එහෙම බැලුවොත් එහෙම මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ මොකද්ද මේ අඩු ගන්න එක වචනයක්වත් තේරුම් ගන්න බැව binary code එකක් දිහා බැලුවොත් එහෙම. නමුත් මොකද වෙන්නේ අපි දැන් මේ machine language එකෙන් චුට්ටක් ඈතට එනවා. ඒ මිනිසාට කිට්ටු වෙන පැත්තට එනවා. ඒ කියන්නේ high level language පැත්තට එනවා. ඒ අතරේදී අපි middle level language එකක් කියලා එකක් introduce කරලා තියෙනවා. මේ middle level language එක අපි ගොඩක් වෙලාවට assembly language වෙනවා. මේ assembly language එකෙන් වෙන්නේ මොකක්ද? මේ අපි දැන් low level language එකේදී පාවිච්චි කරපු ඔය binary code තියෙනවනේ. දැන් හිතන්න මොන හරි සංඛ්‍යා දෙකක් එකතු කරන්න නම් හරි එකතු කිරීමේ ලකුණ සඳහා දෙන කෝඩ් එක තමයි 0.1.1.0. ඔහොම හිතන්නකෝ. හරි. එතකොට ඒ කෝඩ් එක සඳහා ඒ සංඛ්‍යා දෙක එකතු කිරීමේදී ලබා දෙන කෝඩ් එක සඳහා මේ assembly language එකේදී අපි වෙනම වචනයක් අර්ථ දක්වලා තියෙනවා. හරි. පොඩි binary code සඳහා අපි වචන අර්ථ දක්වලා තියෙනවා. හරි. ඊට පස්සේ right. අපි මේ machine language වල පාවිච්චි කරන සමහර කෝඩ් කෑලි වෙනුවට ඒ කියන්නේ binary numbers කිහිපයක් වෙනුවට පොඩි වචන set කරගන්නවා. add මොනවාද subtraction කරන sub කියලා එකක් divide කරන div කියලා වචනයක්. හරි ඔය වගේ පොඩි වචන ටිකක් අපි අර්ථ දක්වනවා binary code ටිකක් වෙනුවට. ඉතින් ඒ වගේ අපි ලොකු වචන අර්ථ දක්වලා නැහැ. පොඩි වචන කීපයක් විතරයි. අපි අන්න ඒවට කියනවා ඒ assembly language එක කියලා. දැන් අපි 2 අපි ඔපරේෂන් එක සිද්ධ කරන්න ඕන. අපි මේක machine language එකේ කරොත් 2ට අදාළ binary number එක දෙනවා. එකතු කිරීමේ ලකුණට අදාළ binary number එක දෙනවා. 3ට අදාළ binary number එක දෙනවා. ඔහොම දුන්නට පස්සේ ඒ උත්තරේ තියෙන්නේ binary number එකෙන්ම තමයි. එතකොට දැන් මේ mid level assembly language එකෙන් අවු 2 3 දුන්නොත් එහෙම 2යි 3යි එකතු කරන්න ඕන නම් අපි මොකද කරන්නේ? add කියලා දෙනවා. වරහන් ඇතුලේ 2,3 දෙනවා. ඔහොම දුන්නට පස්සේ මොකද වෙන්නේ? add කියන වචනේ එයා දන්නවා. එහෙනම් මෙතනින් මේ කියන්නේ අර එකතු කිරීමේ ලකුණ වෙනුවට පාවිච්චි කරපු binary code එක තමයි මේ add වෙනුවට පාවිච්චි කරන්නේ. එහෙනම් මේ assembly language එක අනුව ඒ operation එක execute ඒ instruction එක execute කරලා උත්තරේ ලබා දෙනවා. තේරුණාද? අපි මේ වගේ පොඩි වචන කියන්නේ binary code සඳහා යොදා ගන්න පොඩි වචන අපි කියන mnemonics කියලා කියනවා. හරි. බලන්න low level languages. low level කියලා කියන්නේ මේක machine language එකට සමාන. more closer to the architectures of computer එකේ architecture එකට ගොඩක් සමානයි. හරි. හැබැයි computer එකට කෙලින්ම මේක understand කරගන්න පුළුවන්. හරි. computer එකට කෙලින්ම understand කරගන්න පුළුවන්. මේ බලන්න මෙතන computer human කියලා තියෙනවා. හරි. computer එක understand කරගන්න පුළුවන් මේ 0.1 කියන එක විතරයි. හරි. මේ hello කියලා දුන්නට ඒක understand කරගන්න බෑ computer එකට. හැබැයි මිනිහට මේ 0.1 දුන්න මිනිහට understand කරගන්න බෑ. මිනිහට understand කරගන්න පුළුවන් මේ hello කියන එක. පැහැදිලිද? එතකොට මිනිහට understand කරගන්න මේ high level computer එකට understand කරගන්න පුළුවන් ඒවා low level. හරි. very difficult for us human to use. අමාරුයි 0.1 කොහොමද තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. require very less time for the execution. execution එක fast. මොකද මේ වගේ අපි low level language එකකින් අපි instruction දුන්නොත් එහෙම හරි මොකද වෙන්නේ? ආයෙ මේවා translate කර ඔය මේ නගලන්න ඕනේ නැහැ. කෙලින්ම දීලා තියෙන code එකෙන්ම කෙලින්ම run කරනවා. instruction එකම run කරනවා. ඒක නිසා very fast මේ machine language එක machine language එකෙන් run වෙනකොට. example of binary language හරි අපි මේක තමයි binary language එක machine code කියලා කියනවා. මේක තමයි low level language එක නැත්නම් machine language එක කියලා කියන්නේ. ඊට පස්සේ middle level language වලට ආවට පස්සේ අර මම කිව්වා වගේ මොකද කරන්නේ? computer language in which the instruction are created using symbols such as letters, digit and special characters. කියන binary මේ number set එකක් වෙනුවට අපි මොකක් හරි වචනයක් දාගන්නවා. ඒක ඔපරේෂන් එක සිද්ධ කරන්න. අපි මේ වගේ වචන වලට කියනවා mnemonics කියලා කියනවා. හරි. add ඉතින් add sub කියන්නේ මේ mnemonics. හරි. අපි දැන් මේ mnemonics වලින් ලිව්වා.
මැෂින් එකට අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. හරි මොකද මැෂින් වලට PO අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් 0.1 විතරමයි. නෙමොනික්ස් වලින් ලිව්වත් ඒක මැෂින් එකට අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. එහෙනම් නෙමොනික්ස් වලින් ලිව්ව එක මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරන්න හරි මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරන්න අපි පාවිච්චි කරන්නේ ඇසෙම්බ්ලර් කියන එක. හරි ඇසෙම්බ්ලර් පාවිච්චි කළා තමයි මේ ඇඩ් සබ් කියන නෙමොනික්ස් වලින් ලියන ඇසෙම්බලි ලැන්ග්වේජ් එකේ ලියන ඒවා බයිනරි කෝඩ් එකට ට්‍රාන්ස්ලේට් කරන්නේ. මේ බලන්න මේ තියෙන්නේ හොඳ උදාහරණ මේ බලන්න පේනවද මේ ඇසෙම්බලි ලැන්ග්වේජ් එකෙන් ලියලා තියෙනවා move කරන්න R3 එක str මේවා බයිනරි කෝඩ් එකම නෙවෙයි නිකන් mov කිව්වට පස්සේ නිකන් දන්නවා නිකන් කට් පේස්ට් වගේ දෙයක් කියලා move කරන්න ldr str stream add r3 r2 r3 ඒ වගේ මෙතනින් නිකන් ලාවට අපිට තේරුම් ගන්න පුළුවන් මේකේ අඩුවන කියලා තියෙන්නේ මොකද්ද කියලා හරි තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ ලැන්ග්වේජ් එක මේ මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරන තමයි මේ ඇසෙම්බ්ලර් එක පාවිච්චි කරන්නේ. පැහැදිලිද? හරි. බලන්න ඊට පස්සේ මොකද්ද මේ හයි ලෙවල් ලැන්ග්වේජස් කියලා කියන්නේ. හයි ලෙවල් ලැන්ග්වේජස් කියලා කියන්නේ මෙන්න මෙතෙන්දී අපි යූස් කරන මේ කෙලින්මම හියුමන් ඒ කියන්නේ closer to human. හරි? human language එකට සමාන. දැන් බලන්න අපි normal ඔය Python code ඔයගොල්ලෝ මීට කලින් ඔය programming කරලා ඇති Visual Basic ඔය level වලදී එහෙම ඒ හැම එකම print input get ඔය වචන තියෙනවනේ. ඒ ඔය වචන කෙලින්ම මේ අපි ඒක මිනිසට සමාන පාවිච්චි කරන වචන තියෙන්නේ. ඉතින් ඒ වචන මිනිසාට තේරුම් ගන්න පුළුවන් වුණාට කම්පියුටර් එකට තේරුම් ගන්න හරිම අමාරුයි. ඒක නිසා මොකද කරන්නේ මේ අනිවාර්යයෙන්ම මේ human high level languages අපි මොකද කරන්නේ අනිවාර්යයෙන්ම low level languages නැත්නම් machine language එක බවට පරිවර්තනය කරන්න ඕන. එහෙම පරිවර්තනය කිරීම සඳහා අපි පරිවර්තක translators ආකාර දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි මේ compiler කියන එක. අනිත් එක තමයි interpreter කියන එක. මේ බලන්න. දැන් මෙතන මේ number 1 number 2 number sum එකයි print මේ ඔක්කොම අපි දන්නවා input කියන්නේ මොකද්ද? float කියන්නේ මොකද්ද? sum මේ print කියන්නේ මොකද්ද? ඔය ඔක්කොම දන්න මේ ඔක්කොම ඇවිල්ලා අපි human එක human readable language එකක්. high level language. ඉතින් මෙහෙම කිව්වට දැන් ඕගොල්ලෝ මෙහෙම program ලිව්වට මේක මේ machine language එක මෙලෝඩියක් දන්නේ නැහැ මේ ලියන්නේ මොකද්ද කියන එක. හරි? මේක අපි මොකද කරන්නේ program එකක් run වෙන වාරයක් run වෙනකොට වාරයක් පාස නෙවෙයි. run වෙනකොට මේ අපි human language එකෙන් වගේ ලියලා තියෙන එක machine language එකට බවට කන්වර්ට් කරනවා. හරි? එහෙම නැතුව මේක සිද්ධ කරන්න බෑ. බලමු. ඊට පස්සේ බලමු මොකද්ද මේ source code එකක් කියන්නේ මොකද්ද? object code එකක් කියන්නේ මොකද්ද? machine code එකක් කියන්නේ මොකද්ද කියලා බලමු. right. machine code. machine code එකක් කියලා කියන්නේ අර මම කලින් කිව්වා වගේ හරි මෙන්න මේ වගේ මේ 0.1 වලින් හැදිච්ච කෝඩ් එකක් තමයි මැෂින් කෝඩ් එකක් කියලා කියන්නේ. අපි මොන ලැන්ග්වේජ් එකෙන් මොන ක්‍රමෙන් ලිව්වත් අවසානයේ මොන ප්‍රෝග්‍රෑම් එකක් මැෂින් කෝඩ් එකක් බවට පරිවර්තනය කළ යුතුමමයි. එහෙම නැතුව ප්‍රොසෙසර් එක දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට මැෂින් කෝඩ් කියලා කියන්නේ බයිනරි නම්බර්ස් වලින් හැදිච්ච කෝඩ් එකක්. එයා කෙලින්ම CPU එකේ එක්සිකියුට් වෙනවා. right. object code එකක් කියන්නේ මොකක්ද? An object code is code generated by a compiler or other translator consisting of machine code, bytecode or possibly both combined with additional metadata. මෙන්න මේකයි කියන්නේ. මේ තියෙන මේ බලන object code එකක් කියන්නේ මොකක්ද කියන්නේ. right ඊට කලින් source code එක කියන එක බලලි මම දෙවෙනි එක මිස් කරලා තුන්වෙනි එකට යනවා. source code එක. source code is a input to a compiler to other code translator generated by human. සාමාන්‍යයෙන් source code එකක් කියලා කියන්නේ ඕගොල්ලෝ ඔය notepad එක හරි මොකක් හරි දිග අරගෙන ලියන program එක තමයි කෙලින්ම source code එක කියලා කියන්නේ. පැහැදිලිද? source code එක කියලා කියන්නේ නිකන් ඕගොල්ලෝ notepad එකේ ලියන code එක source code එක. හරි? machine code එක කියලා කියන්නේ CPU එක දාන code එක. right. object code එක කියලා කියන්නේ මොකක්ද? මේ බලන්න. අපි මෙහෙම source code එක ලිව්වට පස්සේ හරි source code එකක් මේ if දාලා do while දාලා ඔය එක ඒවා දාලා ලිව්වට පස්සේ ඒ source code එක අපි compile වෙනවා. හරි compile වෙනවා අපි ඒකට කියන object file එකක් ඔයගොල්ලෝ compile වෙනවා කියන එක දන්නේ නැහනේ. හරි right object file එකක් කියලා කියනවා. right මේ බලන්න object code is code generated by a compiler or other translator
consisting of machine code, bytecode or possibly both. And combined with additional metadata. Linker loader and linker loader used to assemble additional metadata to convert executable machine code. හරි. මේ බලන්න. මේක මේ දම් පාටින් තියෙන්නේ ඒක ඇවිල්ලා machine code එක. ඒක තමයි CPU එක දන්නේ. හරි. එතකොට මේ source code එක. හරි source code එක අපි machine code එක බවට හරි පරිවර්තනය කරන්න use කරනවා. අපි translators කියලා කියනවා. translators වර්ග දෙකක් තියෙනවා. compiler සහ interpreter කියලා. අපි මෙතෙන්දි හිතනවා මේ compiler එක use කරා කියලා. හරි. compiler එක use කරද්දී අපි ලියලා තියෙන source code එක හරි machine code තනිකර machine code එකටමත් නෙවෙයි. හරි. ඒ අතර code එකට පරිවර්තනය කරගන්නවා. ඒකේ අඩංගු වෙනවා. හැබැයි ඒකේ අඩංගු වෙන machine code එකත් අඩංගු වෙනවා සහ අපි library files කියලා කියනවා. library files කියලා කියන්නේ මොනවා හරි ගත්තොත් එහෙම තව අදාළ data. හරි. ඒ කියන්නේ program එක run වෙන්න අදාළ data. අඩංගු වෙනවා. අපි එතකොට object code එකක් කියලා කියන්නේ source code එකක් නෙවෙයි machine code එකක් නෙවෙයි. ඒ දෙක අතර කියන්නේ මේක mix එකක්. ඒ කියන්නේ source code එකයි machine code එකයි අතර වගේ mix එක අතරමැදි level එකකට පරිවර්තනය වෙනවා. අපි ඒකට කියනවා object code කියලා කියනවා. හරි. object code එකේ machine code එකයි හරි source code නුයි ඔය library files code නුයි ඔක්කොම library files නුයි ඔක්කොම අඩංගු වෙන මේ object code එක. right. අපි ඊට පස්සේ බලමු මේ මොකක්ද මේ translator and linker කියන්නේ මොකක්ද කියලා. දැන් මම කිව්වා source code එකක් machine code එකක් බවට පරිවර්තනය කරන්න අපි පරිවර්තක කියන්නේ පරිවර්තනය කරන ඒවාට අපි කියනවා translators කියලා. ඒක පරිවර්තක සිංහලෙන්. ඒ පරිවර්තක ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි මේ compiler, එකක් තමයි මේ interpreter කියන එක. හරි. අර assembler කියන එක මම අර විස්තර කරා උඩදී. හරි. අපි බලමු මේ compiler එකෙන් වෙන්නේ මොකක්ද කියලා. මේ හිතන්නකෝ. හරි. දැන් ඔයගොල්ලෝ ඔන්න දිග program එකක් ලියලා තියෙනවා line 100ක. line 100ක දිග program එකක් ලියලා තියෙනවා. ඔය program එක ඔයගොල්ලෝ දැන් ඔන්න run කරන්න යනවා machine එකේ. හරි. machine එක run කරන්න යනවා. run කරන්න කලින් ඕක අපි machine code එකක් බවට පරිවර්තනය කරගෙන ඉන්නවා. හරි. ඒ machine code එකට පරිවර්තනය කරන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි compile කරනවා, එකක් තමයි interpret කරනවා කියන්නේ. බලන්න. දැන් ඕගොල්ලෝ මොකක් හරි ඕගොල්ලෝගේ line 100ක code එක machine එකේ run කරන්න යනකොට ඔන්න ඒක compile කරනවා. compile කරනකේ පරිවර්තනය කරනවා. හැබැයි පරිවර්තනය කරාට පස්සේ හරි හැදෙනවා ෆයිල් එකක්. මොකක්ද ඒ ෆයිල් එක? .exe ෆයිල් කියලා. හරි. දැන් ඕගොල්ලොන්ගේ අනිවාර්යයෙන්ම ඔය කම්පියුටර් ලැප්ටොප් එකේ හරි ඩෙස්ක්ටොප් එකේ හරි බලන ගොඩාක් ඕගොල්ලෝ ඔය softwares හරි ගොඩාක් softwares වල extension එක තියෙන්නේ .exe කියලා. හරි. .exe එකෙන් කියන්නේ හරි හරියට නිකන් compile මේක already compile කරන ලද කෝඩ් එකක් කියන එක තමයි එතනින් කියන්නේ. ඒ කියන්නේ අපි අපේ කෝඩ් එක අපි එක machine language එකට පරිවර්තනය කරලා වෙන ෆයිල් එකක් හදලා තියෙනවා. අපි ඒක කියනවා exe ෆයිල් එක කියලා. .exe ෆයිල් එක. හරි. දැන් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝගේ කම්පියුටර් එකේ .exe ෆයිල් ඕන තරම් තියෙනවා. මොකද කරන්නේ .exe ෆයිල් එකක් ක්ලික් කරපු ගමන් මොකද වෙන්නේ? ටක් ගාලා ඒ මොහොතේම run කරන්න ගන්න. ඕගොල්ලෝ මොන හරි කඩෙන් software එකක් ගත්තත් software එකේ තියෙන .exe ෆයිල් එක ගොඩක් වෙලාවට. හරි. මොකද කරන්නේ ඕගොල්ලෝ දැන් මේ හිතන්නකෝ Microsoft Word ගෙනාවා කියලා. අපි setup files කියලා කියන්නේ. හරි software එක setup files. ඔය setup files එක ගොඩක් .exe. මේ .exe එක කෙලින්ම double click කරලා තමන්ගේ machine එක run කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ compile කරලා තියෙන්නේ. හරි. ඒක නිකන් run කරන්න විතරයි තියෙන්නේ අපිට. පැහැදිලිද? හරි. අපි බැලුවේ නෑනේ කොහොමද මේ compile කරන එක සිද්ධ වෙන්නේ කියලා. හරි. දැන් ඕගොල්ලෝ line 100ක ලියලා තියෙන්නේ කෝඩ් එකක් ලියලා තියෙන්නේ line 100ක. මේ line 100 කෝඩ් එකේ මොකද කරන්නේ? compile හොඳට මතක තියාගන්න. හරි. compile කරනකොට වෙන්නේ මෙන්න මේකයි. compiler එක මගින්
මේ ලයින් 100ම එක පාර ස්කෑන් කරගෙන යනවා එක පාර ලයින් 100ම ස්කෑන් කරගෙන යනවා හරිද ලයින් 100ම ස්කෑන් කරගෙන ගිහිල්ලා එක පාර මොකද කරන්නේ ලයින් 100ම මැෂින් කෝඩ් එක බවට පරිවර්තනය කරනවා ඔන්න කම්පයිලර් එකෙන් වෙන දේ තේරුණාද ලයින් ටික ඔක්කොම ටික එක පාර ස්කෑන් කරගෙන යනවා ස්කෑන් කරගෙන ගිහිල්ලා එකම පාර අපි ඒක පරිවර්තනය කරන මැෂින් කෝඩ් එකක් විදියට තේරුණාද දැන් ඔන්න කම්පයිලර් එකේ වෙනස කම්පයිලර් එකේ විශේෂත්වය මතක තියාගන්න ඔක්කොම ලයින් ටික ඔක්කොම ටික එකපාර ස්කෑන් කරගෙන යනවා ඒක the translator pro directly used to compute and independently execute ඒ ඔක්කොම ටික එක්සෑන් මේ ස්කෑන් කරලා මැෂින් ලැන්ග්වේජ් එකට අදාළ ෆයිල් එක හදන .txt ෆයිල් එක හරි හැබැයි ඉතින් කම්පයිල් කරන්න ටිකක් වෙලා යනවා හරි කම්පයිල් කරන්න වෙලා යනවා right අපි හිතමු මෙහෙම දෙයක් දැන් ඕගොල්ලෝ ඔන්න දැන් ලයින් 100 කෝඩ් එක ලියලා තියෙන ලයින් 100 කෝඩ් එක 75 වෙනි ලයින් එකේ මොකක් හරි එරර් එකක් හම්බ වෙනවා හරි දැන් එරර් එකක් තියෙනවා හරි දැන් එරර් එක තියාගෙන ඕගොල්ලෝ මේක එකපාර කම්පයිල් කරන්න යනවා කම්පයිල් කරන්න යද්දී හරි කෙලිම පෙන්න එයා කියනවා කෙලිම මෙන්න මේ 75 වෙනි ලයින් එකේ එරර් එකක් තියෙනවා කියලා හරි ඊට පස්සේ අපි 75 වෙනි ලයින් එක හදනවා 75 වෙනි ලයින් එක හැදුවට පස්සේ මොකද කරන්නේ ආයේ ඒක කම්පයිල් කරද්දී ඔන්න 75 වෙනි ලයින් එක ඉස්සරහට කම්පයිල් කරගෙන ඒකේ ඒ අනිත් පැත්ත කම්පයිලර් එකේම අනිත් ට්‍රාන්ස්ලේටර් જાතිය තමයි ඉන්ටර්ප්‍රිටර් කියන එක. ඉන්ටර්ප්‍රිටර් එකෙන් වෙන්නේ මෙන්න මේකයි. දැන් ඒ කලින් ප්‍රෝග්‍රෑම් එකම ගන්න ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙනවා ලයින් 100ක. මේ ඉන්ටර්ප්‍රිටර් එකෙන් කියන්නේ අර දැන් කම්පයිලර් එකේ කරේ ඔක්කොම ටික එකපාර ස්කෑන් කරලා එකපාර මැෂින් කෝඩ් එකට කන්වර්ට් කරන එක මේක එහෙම නෙවෙයි. එකින් එක තමයි මේ ට්‍රාන්ස්ලේට් කරන්නේ. පළවෙනි ලයින් එක කියවනවා පළවෙනි ලයින් එක මැෂින් කෝඩ් එකට පරිවර්තනය කරනවා. දෙවෙනි ලයින් එක කියවනවා දෙවෙනි ලයින් එක මැෂින් කෝඩ් එකට පරිවර්තනය කරනවා. තුන්වෙනි ලයින් එක කියවනවා තුන්වෙනි ලයින් එක මැෂින් කෝඩ් එකට පරිවර්තනය කරනවා. ඔන්න ඉන්ටර්ප්‍රිටර් එකෙන් කරනවා. එතකොට බලන්න මේ එක ලයින් බයි ලයින් ට්‍රාන්ස්ලේට් කරන එක තමයි ඉන්ටර්ප්‍රිටර් එකෙන් වෙන්නේ. එතකොට දැන් හිතන්න ඕගොල්ලෝ ලියලා තියෙන ලයින් 100න් 98 වෙනි ලයින් එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා. දැන් ඔන්න අපි හිතමු ප්‍රෝග්‍රෑම් එක ඔන්න ලයින් 97ක්ම ඉන්ටර්ප්‍රිට් කරලා ඒ 97ම ආපහු මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරලා තියෙනවා. 98 වෙනි ලයින් එකේ ඔන්න එරර් එකක් අහු වෙනවා. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම 98 වෙනි ලයින් එකේ එරර් එකක් තියෙනවා කියලා. ඕගොල්ලෝ ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකේ එක සර්ච් කරලා බලලා එරර් එක හදනවා. එරර් එක හදලා ආයි ඉන්ටර්ප්‍රිට් කරන්න යද්දී අර කම්පයිලර් එක වගේ නැවතුන තැනින් ඔක්කොම එකපාර කරන්නේ නැහැ. මූලේ ඉඳන් ආයි පළවෙනි ලයින් එක ආයි ඉන්ටර්ප්‍රිට් කරනවා. දෙවෙනි ලයින් එක ඉන්ටර්ප්‍රිට් කරනවා. තුන්වෙනි ලයින් එක ඉන්ටර්ප්‍රිට් කරනවා. ආය අර ඔක්කොම එකපාර කරන්න බෑ. හරි 99 වෙනි ලයින් එකේ වැරද්දක් තිබුණත් ආයි මුලින් ඉඳන්ම තමයි මෙයා ඉන්ටර්ප්‍රිට් වෙවි එන්නේ. අර කම්පයිලර් එකේ වගේ අදාළ තිබුණ තැන වෙන්නේ නැහැ. දැන් කම්පයිලර් එකේ තව එකක් මට කියන්න අමතකුණා. හරි අපි දැන් ඔයගොල්ලෝගේ ලයින් 100 කෝඩ් එකෙන් අපි හිතමු වැරද්දක් තියෙනවා 40 වෙනි ලයින් එකේ 75 වෙනි ලයින් එකේ වැරද්දක් තියෙනවා. වැරදි දෙකක් තියෙනවා. හරි කම්පයිලර් එක ඔක්කොම එකපාර ස්කෑන් කරගෙන යනවා. ස්කෑන් කරගෙන යද්දී මුලින්ම ස්කෑන් එක ගන්න කරනවා කෙලින්ම කියනවා වාගේ 40 වෙනි ලයින් එකේ 75 වෙනි ලයින් එකේ ලයින් දෙකේම වැරදි දෙකක් තියෙනවා කියලා කියනවා. අපි වැරදි දෙක හැදුවට පස්සේ මොකද කරන්නේ? ආපහු එකපාර ස්කෑන් කරලා ආපහු ඒක මැෂින් කෝඩ් එක බවට පරිවර්තනය කරනවා. දැන් හිතන්න ඕක ඉන්ටර්ප්‍රිට් කරන්න ගියා කියලා හිතන්න. හරි. ඉන්ටර්ප්‍රිට් කරන්න යද්දී ඔන්න දැන් මෙයාට කම්පයිලර් එකේ වගේ අර එකපාර වැරදි දෙකම හදන්න විදිහක් නැහැ. මුලින් මෙයා කියනවා ඔන්න ඉන්ටර්ප්‍රිට් කර එනවා ඔන්න 40 වෙනි ලයින් එකේ තියෙන වැරද්ද අහු වෙනවා. රයිට් කියනවා 40 වෙනි ලයින් එකේ වැරද්ද තියෙනවා කියලා. ඊට පස්සේ අපි හදනවා 40 වෙනි ලයින් එකේ වැරද්ද. ඊට පස්සේ මොකද කරන්නේ ආයි මුලින් ඉඳන් ඔන්න මේ ඉන්ටර්ප්‍රිට් කර එනවා ඔන්න 40 වෙනි ලයින් එකත් හරි ඉන්ටර්ප්‍රිට් කර එනවා. ඊට පස්සේ ආයි ඔන්න දෙවෙනි වැරද්ද අහු වෙනවා 75 වෙනි ලයින් එකේ. ආයි කියන 75 වෙනි ලයින් එකේදී මෙන්න මෙතන වැරද්දක් තියෙනවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ ආයි අපි 75 වෙනි ලයින් එක හැදුවට පස්සේ මොකද කරන්නේ ආයි පළවෙනි ලයින් එකේ ඉඳලා ආයි ඉන්ටර්ප්‍රිට් කර එනවා. හරි. ඉතින් ලයින් බයි ලයින් මැෂින් ලැන්ග්වේජ් ඔන්න ඔය මම කිව්ව ආකාර දෙක අනුව
ලයින් බයි ලයින් කරන්න ඔක්කොම එක පාර ස්කෑන් කරලා මැෂින් කෝඩ් එකට පරිවර්තනය කරනවාද කියන එක තමයි කම්පයිලර් සහ ඉන්ටර්ප්‍රිටර් එකෙන් වෙන්නේ. එතකොට Python ගත්තොත් හරිත Python මේ කම්පයිලර් එකක් නෙවෙයි. Python කියලා කියන්නේ ඉන්ටර්ප්‍රිටර් එකක්. දැන් ගොඩාක් ලැන්ග්වේජස් ගත්තොත් එහෙම මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ නිකන් හොයන්න බලන්න හරිද? මේ ලැන්ග්වේජස් ගත්තොත් අපිට මේක ඉන්ටර්ප්‍රිටර් එකක් මේක කම්පයිල් එකක් කියලා එහෙම හොයන්න බෑ. සමහර අවස්ථාවල ඒක කම්පයිල් එකක් විදිහට ක්‍රියා කරනොත් හයිබ්‍රිඩ් එකක් විදිහට ක්‍රියා කරනවා ගොඩක් දේවල් තියෙනවා. හරි. මම මෙතන දක්වලා තියෙන pure compile languages තමයි මෙතන දක්වලා තියෙන C C++, Erlang, Haskell. හරි. ඔය වගේ languages. මේ තියෙන ඉන්ටර්ප්‍රිට් වෙන languages Python. හරි. සමහර තැන්වල ඔයගොල්ලෝ බලන්න මේවා කම්පයිල් වෙනවා කියලාත් ඇති. හරි. සමහර අවස්ථාවලදී මේ හයිබ්‍රිඩ් විදිහටත් මේක සිද්ධ වෙනවා. දැන් පැහැදිලිද මොකද්ද මේ කම්පයිල් වෙනවා කියන්නේ ඉන්ටර්ප්‍රිට් වෙනවා කියන එක? assembler. එතකොට compiler, interpreter, assembler. Assembler are used to translate program written in a low level assembly language into machine code, object code file, so it can be used and executed by the computer. Once assembled, the program file can be used again and with reassembly. Example device drivers and interrupt handlers. මේ බලන්න assembler එකක් කියලා කියන්නේ එතකොට අපි අර assembly language එකෙන් ලියලා තියෙන එක machine code එකට පරිවර්තනය කරන්නේ වෙනම assemblers කියන જાති interpreters නුත් නෙවෙයි compilers නුත් නෙවෙයි assembler මගින්. හරි මේ assembly language එක machine language එක මේක translate කරන්නේ assembler. ඒක translator වර්ග තුනක් තියෙනවා. interpreter, compiler, assembler කියලා. මේකේ ප්‍රධාන වශයෙන්ම අපි කතා වෙන්නේ interpreter and compiler. හරි assembler ගැන මේ ටික දැනගත්තාම ඇති. අපි එකපාරක් ඒක assembler එකක් මගින් machine language එක පාවිච්චි කරාට පස්සේ හරි අපි ආයේ නැවත ඒක run කරනකොට අර interpreter එක වගේ ආයෙ නැවත ඒක code එකට පරිවර්තනය කර ඉන්න ඕනේ නැහැ. machine language එකට පරිවර්තනය කර ඉන්න ඕනේ නැහැ. ඒක අපි නැවත එකපාරක් මේ assembler එකෙන් convert කරාම ඇති. හරි ගොඩක් වෙලාවට අපි ගත්තොත් මේ assemblers ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ ගොඩක් ගත්තොත් hardware සමග සම්බන්ධතා දක්වන program වලට තමයි මේ assemblers කියන එක පාවිච්චි වෙන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම ROM එකේ හරි ROM එකේ තියෙන මේ මොනවද instruction assembly language එකකින් මේ තියෙන්නේ ROM එකේ තියෙන instructions. හරි ඊට පස්සේ device drivers මේ hardware එක මේ directly සම්බන්ධතාවයක් දක්වන interrupt handlers operating system එක මගින් hardware සමග තාවයක් දක්වන. ඉතින් මේ වගේ ඒවා ගොඩක් වෙලාවට assembly language එක use කරලා තමයි අපි මේවා කරලා තියෙන්නේ. ඊට පස්සේ linkers linker එකකින් කරන්නේ මේ බලන්න. linker is a computer program that links and merge various object files together into make executable file. All these files might have been compiled separate assembler. මේ බලන්න අපි මොකක් හරි කම්පයිල් කරලා තියෙන මේ අපි හිතමු කෝඩ් ගොඩක් දැන් කම්පයිල් කරාට පස්සේ මේ ඔබ්ජෙක්ට් කෝඩ් එකක් බවට තමයි පත් වෙන්නේ. මේ කම්පයිල් කරාට පස්සේ ඒ වගේ කම්පයිල් කරපු කෝඩ් ගොඩක් හරි අපි තව අපි කියන එක තව ෆයිල්ස් එකතු කරලා තව අපි කියන library files කියලා කියනවා. දැන් අපි ඔය DLL file කියලා කියන්නේ හරි library files කියලා. එතකොට මේ object file උයි ඔය එක library files නුයි ඒවත් ඔක්කොම එකට එකතු කරලා අවසානම executable code එක හදන්නේ මේ linker එක මගින් තමයි හදන්නේ. හරි object code එක තැන්වල තියෙන දැන් මේ එක source program එක source code එකකින් හදපු object file එක තවත් source program එකකින් හදපු object file එක තවත් මේ ඔක්කොම object file ගොඩකුයි තව අපි library files නුයි ඔක්කොම එකට එකතු කරලා අවසාන exe file එක හදන්නේ මේ linker කියන එක මගින් තමයි හදන්නේ. මේ බලන්න පේනවද high level language එක compile වගේ මේ object code එක තියෙන object code එකෙන් මොකද කරන්නේ linkers එකතු කරලා අවසානම ලින්ක එක මගේ එකතු කිරීම සිද්ධ කර වටේ තියෙන ෆයිල්ස් ගොඩක් එකට එකතු කරන එක. එකතු කරලා එක binary language එක විදිහට, ඒ කියන්නේ machine language එක විදිහට මේක හදන්න. හරි අපි මොකද්ද මේ IDE එකක් කියන්නේ බලලා හරි නවත්තමු. what is IDE? ඔක මේක දන්නවා මොකද්ද? IDE කියන්නේ integrated development environment. අපිට මොනවා හරි programming language එකක් හරි මොනවා හරි programming language එකක් අපිට code ලියන්න
කෝඩ් එක්සිකියුට් කරන්න ඩීබග් කරන්න හරි ඔය හැම එකටම හරි අපි පාවිච්චි කරන අපි සොෆ්ටෑ එක අපිගෙන අයිඩ එකක් කියලා කිය හරිද රයිටත් දැන් උදාහරණයක් ගත්තු දැන් ජාව ගත්තොත් එහෙම ජාව අපිට ඩිවලොප් කරනකොට නෙට් බීන්ස් කියල එකක් තියෙන එක්ලිප්ස් කියල එකක් තියෙන ඔය වගේ අයිඩ ගොඩාක් තියෙනවා හරි පයිතන් ගත්ත පයිතන් ලත පොඩිපොඩි අයිඩ ගොඩාක් තියෙනවා හරි තව හොඳ අයිඩ එකක් තමයි සේශාප් වගේ ලැන්වේජ් එකක් ලියන්න විශුවල් ස්ටඩියෝ